තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. සඳුදා දවසේ ජයමග නාලිකාව සජීව ලෙසින් ඔබ වෙනුවෙන් ගෙනෙන දිව්‍යටත් වැලක් වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ වනවා. අදත් අපි සුවිශේෂී වූ මාතෘකාවක් කතා කරන්නට සූදානම්. සජීව ලෙසින් මේ අපි වැඩසටහන මේ ගුවන් කාලයේ වෙන් කර තිබෙන්නේ ඇත්තෙන්ම අපේ නූතන තරුණ පරපුර වෙනුවෙන්. මේ වැඩසටහන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේ සුපුරුදු ආරාධනෙන් වැඩම කර ඉන්නවා. මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ඒ වගේම ජන විජය පදනමේ ගෞරව සභාපති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව අදත් මේ උතුම් වූ සදහම් කතිකාවතට පිළිගන්නවා. තිරුවන් සරණයි අපේ හාමුදුරනේ. දැන් මේ අද සමාජය ගත්තාම බොහෝ දෙනෙක්ට තියෙන මේ ලොකුම ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ මේ අමතක වීම. ඇත්තටම මේ අමතක වීම කියන්නේ මොකක්ද? දැන් මේ මතක නැතිවීම ඇත්තටම දැන් ඔබ හිතන්නකෝ මේ බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අයියෝ ඒක මට අමතක වුණානේ. මට මතක නෑනේ ඒක තිබුණ තැන. ඔන්න ඔහොම කතා කියනවා. සමහර පුද්ගලයන්ට සිදු වෙනවා ඒ ජීවිතේ මතකයන් අමතක වුණාට පස්සේ පසුතැවීම් වලට ලක් වෙන්නට. මේ සියල්ලටම හේතුවක් මොකක්ද? අපි අද සූදානම් සජීව ලෙසින් දිව්‍යටත් වැලක් තුලින් ඒ පිළිබඳව කතා කරන්නට. අද අපේ මාතෘකාව වෙන්නේ මතක ශක්තිය හා නූතන තාරුණ්‍ය කියන මාතෘකාවෙන් අද අපි මේ ගෙවෙන හෝරාව පුරාවටම ඔබත් සමගින් ඒ පිළිබඳව කතා කරන්නට සූදානම්. ඔබේ ගැටලුත් අපට යොමු කරන්නට පුළුවන් අපේ දුරකථන අංකයට 0111 711 0712 අපේ දුරකථන මාර්ගය ඔබට විවෘතයි. ඔබට පුළුවන් ගැටලු යොමු කරන්නට. ඉතින් මේ අපේ හැමතුරුනේ ඇත්තටම මේ මතක ශක්තිය කියන්නේ මොකක්ද? එතනින් අපි පටන් ගමු අද අපේ සාකච්ඡාව. ප්‍රථම කොට කවිඳුටත් ඒ වගේම දිවියට අත්වැලක් වැඩසටහන නරඹන සියලු දෙනාටමත් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මාතෘකාව හැටියට තෝරාගෙන තියෙන්නේ බොහෝම වටින කාලෝචිත මාතෘකාවක්. එහෙමයි. මතක ශක්තිය සහ නූතන තාරුණ්‍ය. මතක ශක්තිය කියන එක අපි හැමෝටම අවශ්‍යම කාරණාවක්. එහෙමයි. මතක තබා ගත යුතු දේවලුත් තියෙනවා. අමතක කළ යුතු කාරණාත් තියෙනවා. එහෙමයි. ජීවිතේ මතක තබා ගත යුතු කරුණු සහ අමතක කළ යුතු කරුණු අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන ලොකුම ගැටලුව අමතක විය යුතු අමතක කළ යුතු දේවල් අමතක වීම නෙවෙයි. එහෙමයි. අමතක නොකළ යුතු දේ අමතක වීම. එහෙමයි. එතකොට මතක ශක්තිය කියලා කියනකොට එතනදී අමතක නොකළ යුතු කරුණු හිත තුළ රඳවාගෙන ජීවත් වීම කියන එක තමයි ඔතනදී අවශ්‍ය වෙන්නේ. ඒක සමහරක් විට කවිඳු යම්කිසි වෘත්තියක් කරන කෙනෙකුට ඒ වෘත්තීය පසුබිම තුළ ඇති කරගන්න දැනුම ඒක අමතක නොවිය යුතුයි. එහෙමයි. ඒක මතකයේ රැඳිය යුතුයි. ඊළඟට යම්කිසි පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට ඒ වපසරිය තුළ මතකයේ රඳවා ගත යුතු දේවල් තියෙනවා. එතකොට මෙන්න මේ විදියට අවශ්‍ය දේවල් මතකයේ රඳවා ගත යුතු දේවල් හිතෙහි රඳවාගෙන ඉන්න එකට තමයි මතක ශක්තිය කියලා කියන්නේ. එහෙමයි අපේ හඳුරන්නේ. එතකොට ඒ මතකය කියන එක අමතක වෙලා යනවා නම් ඒ කෙනාගේ ජීවිතය ඉදිරියේදී බොහෝ ගැටලු වලට මූලික හේතුවක් බවට පත් වෙනවා. එහෙමයි. ඔන්න ඔබට අද දවසේ වටිනා මාතෘකාවක් මේක. මොකද අද සමාජය ගත්තාම බොහෝ දෙනෙක්ට මේ අපි අද කතා කරන කාරණය එදිනදා ජීවිතයට වගේම Tamanගේ අනාගත යහපැවැත්ම උදෙසා වඩාත් ඵලදායී වන මාතෘකාවක් බව අපි දන්නවා. ඒ නිසා තමයි මේ මාතෘකාව අපි තෝරගෙන ඒ තුලින් ඔබට ඇති ගැටලු අද දවසේ අපේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ. අපිට අපේ ජයමග රූපවාහිනී Facebook ගිණුමට බොහෝ ගැටලු ඒවා තිබුණා. අද දවසේ අපි ඒවත් තෝරගෙන තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නට. අපේ හැමදෙරෝනේ දැන් මේ නූතන තාරුණ්‍ය අපි මේකේ අදහස් කරනවා නූතන තාරුණ්‍ය සහ මතක ශක්තිය කියලා. ඇත්තටම අපේ හැමදෙරෝනේ මේ නූතන
තාරුණ්‍ය එක්ක කොහොමද මේ මතක ශක්තිය එකතු වෙන්නේ? දැන් මේ ඉන්න තරුණ පරපුරට මා ඇතුළු මා නියෝජනය කරන තරුණ පරපුරට අපේ හැමතුරුනේ මතක ශක්තිය යම් තාක් දුරට හෝ යම් මට්ටමකින් ඒ මතක ශක්තිය කියන එක අපේ හැමතුරුනේ අඩුවීමක් මේ දකින්නට තියෙනවද අපිට සමාජය තුළ? ඇත්තටම කවින්දු ඔව්. දැන් ඕක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් කාරණාව තමයි එදා අතීතයේ ජන සමාජය සහ අද ජන සමාජයේ වෙනස. එහෙමයි. දැන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ කාලේ රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැත්තේ? ඔය වගේ ප්‍රශ්න. දැන් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ මොනතරම් ප්‍රමාණයක් හිටියද? දැන් ඇයි ඒ තරම් නැත්තේ? මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි. ඒකට ප්‍රධානම හේතුව තමයි එන්න මේ සමාජයේ සංකීර්ණ වීම. සංකීර්ණ වෙනවා කියලා කියන්නේ මේ කලබලකාරී මනසක් එකතු වීම. දැන් ඒ කාලේ තිබුණු මනස නැත්තම් කෙනෙක්ගේ ජීවිතයක් ගැන කල්පනා කරනකොට එතන තරඟකාරී බවක් තිබුණේ නැහැ. අපේ හඳුන ඕකට මේ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දැන් මේ මතක ශක්තිය ඇතුළු මේ සියලු දේවල් වලට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ ඔබ වහන්සේ කතා කරන මේ තරඟකාරී ජීවන රටාව සහ කාර්යබහුල ජීවන රටාව එක්ක එකතු වෙන මේ මුදල් කියන දේ එකතු වීමෙන් යම් කිසි දෙයක් සිදු වෙලා තියෙනවද? ඔව් ඇත්තටම එතනදී ඒ වෙනස වෙලා තියෙනවා කියන එක පැහැදිලිනේ. දැන් බලන්න දැන් එදා ජන සමාජය තුළ ජීවත් වෙච්ච මිනිස්සුන්ට තේරිච්ච දේ අද තේරෙන්නේ නැහනේ. දැන් වැඩි ලොකු ගැඹුරු බණකුත් ඉස්සර මිනිස්සුන්ට අහන්න හම්බුනේ නැහැ. ජාතක දේශනාවක් ගමේ පන්සලේ හාමුදුරුවෝ දේශනා කළේ. හැබැයි ඒ දේශනාවෙන් ඒ අයගේ ජීවිත සුවපත්භාවයට පත් වුණේ හොඳ මතක ශක්තියක් වුන් තුල තිබිච්ච නිසා. එහෙමයි. දැන් ඒකට ප්‍රධාන හේතුව තමයි අද වගේ නෙවෙයි එදා. බලාපොරොත්තු බොහෝම සීමිත ප්‍රමාණයක් තිබුණේ. ඒ වගේම තමයි හිතේ නිර්වුල් බවක් තිබුණා. හිතේ පිරිසිදු බවක් තිබුණා, ප්‍රසන්න බවක් තිබුණා. තරංගයකට හසු වෙලා දුවන ගතියක් තිබුණේ නැහැ, කලබලයක් තිබුණේ නැහැ. ඒ කලබලය නැති නිසා, තරංගය නැති නිසා ඔවුන් විවේකයක් ඇසුරු කළා. ඒ විවේකයේ තුල ඒ අයට මතක ශක්තිය රඳව ගන්න පුළුවන් වුණා. එහෙමයි. තමන්ට අවශ්‍ය කාර්යභාරය මනාව සම්පූර්ණ කර ගැනීම හැකියාවක් තිබුණා. ඒ නිසා තමයි ඒ කාලේ ගොඩක් මේ මතක ශක්තිය කියන එක තිබුණේ. ඒ කියන්නේ දැන් ආධ්‍යාත්මික වශයෙන් ඉහළ ප්‍රතිඵල ලැබුවේ අතීතේ. වර්තමානයේ නැත්තටම නැහැයි කියනවා නෙවෙයි, වර්තමානයේදීත් තරංගයකට හවු වෙලා යන්නේ නැති කාර්යබහුලභාවය කියන එකත් පාලනයක් කරගෙන විවේකයේ ඇසුරු කරන කෙනෙක් ඒකේන ආධ්‍යාත්මික දියුණුව අදත් ලබනවා. එතකොට දැන් නූතන තාරුණ්‍යයේ මතක ශක්තිය පිළිබඳව පොදුවේ ගත්තාම ගැටලුවක් තියෙනවා. හැබැයි මේ නූතනයේ තරුණය අතරත් මතක ශක්තිය හොඳට තියෙන අයත් ඉන්නවා. හැබැයි ඒ අයගේ චරිත, ඒ අයගේ ජීවන රටාව පිළිබඳව කල්පනා කළොත්, සොයා බැලුවොත් ඔවුන් විවේකීව ඉන්නවා. දැන් හොඳම උදාහරණයනේ ඔය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල එනකොට, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල එනකොට, උසස් පෙළ විභාග ප්‍රතිඵල එනකොට ලංකාවේ පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා මාධ්‍යයට ඇවිල්ලා කියන්නේ මොකක්ද? මම අමතර පන්ති ගියෙත් නැහැ. මගේ අම්මා මට බලපෑම් කළෙත් නැහැ. මම සෙල්ලනුත් කළා. එතකොට ඒ ළමයා අර තරඟකාරී ළමයෙකුට වඩා විවේකයකින් ඉඳලානේ. ඒ විවේකයේ ඇසුරු කරන, ඒ කියන්නේ තරඟය කියන එක නෙවෙයි, කළ යුතු කාර්ය හැටියට ඒක සීමාවක් හදාගෙන වැඩ කරනවා නම් ඒ කෙනාගේ මතක ශක්තිය ශක්තිමත් කරගන්න පුළුවන්. එතකොට නූතනයට වෙලා තියෙන්නේ ගොඩාක් දෙනෙක් දුවන්නේ කලබලෙන්. ඒ කලබලය ඇවිල්ලා තියෙන්නේ කවිඳු කිව්ව විදියට මුදල වෙන්න පුළුවන්. සැප හොයාගෙන යන ලෝකයක්නේ. එතකොට දැන් එදා සැප අද තවත් ටිකක් වැඩියෙන් ඕන වෙලා තියෙනවා. මේ පිනවන එක ඉවරයක් නැහැනේ. එතකොට ඒව හොය හොයා පිටුපස්ස දුවන්න මිනිසුන්ගේ මනසේ වැඩපිළිවෙල මේ කළ යුතු කාර්යයට නෙවෙයි නොකළ යුතු කාර්යයට මහන්සි ගන්නවා. සල්ලි හම්බ කරන්න හොඳ මතකයක් තිබ්බට අපේ හැමෝටම මනුස්සකම් ප්‍රගුණ කරන්න හොඳ මතකයක් නැති වෙලාද සමාජයේ? ඔව්. දැන් මේ සල්ලි හම්බ කරන්න මතකයි කියලා කිව්වට
ඒ අය මතකයෙන් සල්ලි හම්බ කරන අය නෙවෙයිනේ. එහෙමයි. දුරාචාරයෙන් හම්බ කරන්නේ. දුරාචාරය. ඒතර දුරාචාරයෙන් හම්බ කරන කෙනාට මතකේ ඕනේ නැහැ. උගත්කමක් ඕනෙත් නැහැ. හම්බ කරනවා කියන එකට කවින්දු මතකයේ ඕන නැහැ. ඒ කියන්නේ මේ ඒ කෙනාගේ දුරාචාරී ගති ලක්ෂණ ටික ඇති. නමුත් යම් මතකයක් කියන එකක් අවශ්‍ය වෙන්නේ යහපතෙහි හරියාකාරව නියැලෙන කෙනෙකුට. අයහපත මතකේ තියාගත්තට මම මුලින්ම කිව්වනේ ඒක වැඩක් නෑ කියලා. අමතක කළ යුතු දේ මතකේ රඳවාගෙන ඉන්නවට වඩා මතකේ තබාගත යුතු දේ මතකේ රඳවා ගැනීමයි කළ යුතු වෙන්නේ. ඒ නිසා මේ වර්තමානයේ ගැටලුව තියෙනවා. අර ඔය බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍ර දේශනාවකුත් තියෙන්නේ මේ ධර්මයට විනයට අනුගත වෙන්න අපහසු අවස්ථා කීපයක් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා මේ මාතෘකා ගැන. එතකොට මේ එකක් තමයි මේ වයෝවෘද්ධ කාලය. වයසට යනකොට අමාරුයි කිව්වා මේ ධර්මයේහි විනයෙහි ඉදිරියට යන්න ආධ්‍යාත්මික දියුණුව ලබන්න අපහසුයි. බෑ නෙවෙයි අපහසුයි. ඊළඟට මේ රෝගී සමය අපහසුයි. ඊළඟට මේ දුර්භික්ෂයක් ඇති වුණොත් අපහසුයි. ඊළඟට කලබලකාරී ජන සමාජයක් ඔය යුද්ධ පටන් ගත්තොත් මිනිස්සු තරංගකාරීව නිකන් යා යුතු මාර්ගය අමතක කරලා යන ගමනක යෙදුනොතින් ඊළඟට මේ සංඝයා බේදවීම. ඔන්න ඔය කාරණා පහ සිදුවන තැනක ඒ අවස්ථාවක ඒ කාලේ ඉන්න කෙනෙකුට මේ ආධ්‍යාත්මිකය දියුණු කරගන්න පුළුවන්කමක් නැහැ කියලා කිව්වා. එතකොට දැන් නූතනයේ මතක ශක්තිය කියන එක දුර්වල වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට මම දකින්නේ මේ ගොඩාක් අරමුණු හදාගෙන අර දොඩම් ගොඩ එකට ගොඩ ගහ ගන්නකොට ඒක කරන්න අමාරුයි වගේ මේ ඔක්කො එකක්වත් රැඳිලා නැහැ අන්තිමේදී. ඉතින් අඩුම ගන්න එකක්වත් රඳව ගන්න මහන්සි ගන්න තිබුණා. මේ ඔක්කොම ගොඩ ගහ ගන්න ගිහිල්ලා මිනිස්සු බොහොම හිස් විදියට තමයි ජීවත් වෙන්නේ. පළක් නැති දෙයක් තමයි අවසානයේ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒකයි මේ වර්තමානයේට වෙලා තියෙන්නේ. දැන් අපි හමුන ඔය විදිහට දැන් අපි මේ මතක ශක්තිය පිළිබඳව කතා කරගෙන යද්දී දැන් මේ නූතන තාරුණ්‍ය අපේ හැමෝටම තාක්ෂණයත් එක්ක ඊටම සමීපව ගනුදෙනු කරනවා අපේ හැමෝටම. එතකොට මේ තාරුණ්‍ය තාක්ෂණය එක්ක ගනුදෙනු කරද්දී අර අපි කියන මතකය අමතක වෙන්නට තාක්ෂණය යම් කිසි ඍජු බලපෑමක් එල්ල කරනවා කියලා මට හිතෙනවා අපේ හැමෝටම. මොකද එහෙම කියන්නේ දැන් ඔබ වහන්සේ අපි මම සාමාන්‍ය ෆෝන් එක අපි ගත්තට පස්සේ අපිට සමහර වෙලාවට මට මාව පාලනය කරගන්න බැරි අවස්ථාවක් එනවා අපේ හැමදෙරුනේ. කියන්නේ ෆෝන් එකේ අපි සමාජ මාධ්‍ය ජාලයකට යනවා නම් ඒක පාලනය කරගන්නට අපහසු වෙන වෙලාවක් එනවා. හැම වෙලාවෙම නෙමෙයි වෙලාවක් එනවා. හැබැයි අන්න එතනදී මට තිබුණු එදිනෙදා ඒ දවසේ තිබුණු වැඩ ටික ඔක්කොම අතපසු වෙනවා. අමතක වෙනවා. හරි වචනෙන් කියනවා නම් අමතක වෙනවා අපේ හැමදෙරුනේ. දැන් මේ මතක ශක්තිය හීන වෙන්නට මේක අඩු වෙන්නට තාක්ෂණීය බලපෑමක් ඍජු විදිහට එල්ල වෙනවා කියලා මට හිතෙනවා අපේ හැමෝම. ඔබ වහන්සේ ඒක දකින්නේ මොන වගේ ආකාරයකටද? ඇත්තටම මේ ඕක පැහැදිලිවම ඔය කියපු කතාව ඇත්ත. ඉස්සර මුදලාලි කෙනෙක්ට බඩු ගන්න ආපු කෙනා බඩු ටික ගත්තාම ඒ ටික කොලේ ලියාගෙන බොහොම ඉක්මනින් ගාන හදලා ඉතිරි වරදින් නැති වෙන්න දෙන්න පුළුවන්කම තිබුණා. දැන් ඒක වෙලා යනවා කියලානේ කැල්කියුලේටර් එන්නේ. දැන් ඒකින් ගැහුවත් ඒත් එච්චරයි. තව වරදිනවා මිසක්කා මේ හරියට කෙරිලා නැහැ. එතකොට දැන් කෙනෙකුට ගණන් පොලිමක් දීලා ඉවර වෙලා හදන්න කිව්වොත් හරි ලොකු වෙලාවක් යා ගන්නවා. ඉතින් ඒ වගේ මේ පොඩි තැන්වලදී ඒ දක්ෂතා ඒ මතක ශක්තිය කියන එක අර භාවිතය තුලින් එන එකක් නේ. දැන් භාවිතා කරලා තියෙන්නේ මිනිහා නෙවෙයි යන්ත්‍රයක්. එතකොට යන්ත්‍රයකට භාවිතා කරන්න ඉඩ දීලා මිනිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ මිනිස්යාගේ පුහුණුව කියන එක ඇති වෙන්නේ නැහනේ. දැන් අපේ හැමෝටම තාක්ෂණයේ දියුණු වීමත් එක්ක මේ අපි සුපිරි වෙළඳසැලකට ගියාට පස්සේ අර බාකෝඩ් එක රීඩ් කරලානේ දැන් ගාන සහ ඒ සියල්ල තිරේ දිස් වෙනවනේ. එතකොට අවසානයේ ඒ ඉන්න මුදල් අය කැමරේට තියෙන සල්ලි ටික අරගෙන ඉතුරු ටිකත් දෙන්න ඕනේ ගානත් වැටෙනවා. එතකොට මොනතරම් දුරට ප්‍රබල වෙලා තාක්ෂණය. ඒක තමයි. අනිත් එක තමයි දැන් ඉස්සර දුරකථන ඇමතුම් ටික මේ අංක ටික මතකේ තිබුණේ. ඔව්. බොහොම ඉක්මනින් ආවා. දැන් ෆෝන් එක මොකක් හරි වෙලා ගියොත් ඔක්කොම ඉවරයි. සම්බන්ධතා සියල්ලම ඉවරයි. ඉතින් ඒ වගේ අර මතකය කියන එක මේ ගොඩාක් වෙලාවට හීන කරන්න මේ තාක්ෂණයේ බලපෑවා. ඒක ඇත්ත. අනාගතෙත් බලපාවිද? අනිවාර්යයෙන්ම.
තව ඉස්සරහට වෙනම මොකක් හරි එකක් තියාගෙන තමයි ඉන්න වෙන්නේ මේ දැන්ටත් එහෙමනේ. ඒකේ ඔබ වහන්සේ ඒ විදිහට අර්ථ දැක්කුවේ? ඒ කියන්නේ මේ වෙනම එකක් වෙන් කරලා තියන්න ඕන මෙයාට මතක් කරව ගන්න. දැන් අර එලාම් එක තියනවා වගේ උදේට නැගිටින්න එලාම් එකක් ඕන. ඒ කියන්නේ මතක් කරන්න. දැන් ඉස්සර මිනිස්සුන්ට ඕක තිබුණේ නැහනේ. නේ? ඉතින් අර මේ මතකයේ හරියට රඳවගෙන නිදියනවා නම් වෙලාවට නැගිටිනවා. ඉස්සර අර අපේ අම්මලා කියන්නේ මේ නිදියනකොට නිදියන්න ඕන වෙලාවට ටොකු යන්න නිදියන්න කියලා. පහට නැගිටින්න ඕන ටොකු පහක් යනගෙන නිදියන්නලු. ඒ කියන්නේ ඇනපු ටොක්කේ හයියට නැගිටිනව නෙවෙයි. ඒ ටොකු පහ අනිනවයි කියන්නේ මං හෙට උදේ පහට නැගිටිනවා 1යි 2යි 3යි 4යි 5යි. පහ කියන එක ඔළුවේ හිටිනවා. හරියට පහට හැරෙනවා. ඕන්නම් කරලා බලන්න පුළුවන් එලාම් පැත්තකට දාලා. හැබැයි මෙහෙමයි. අවදි වෙනවා කියන්නේ එක නැගිටිනවා කියන්නේ තව එකක්. පහට අවදි වෙනවා. ටොකු පහක් කනලා නිදිය ගත්තාම පහට අවදි වෙනවා. නැගිටිනවද නැද්ද කියන එක Taman තීරණය කරා. අවදි වෙනවා කියන්නේ ඇඳෙන් නැගිටිනවා, ඇස් ඇරෙනවා. හැබැයි අවදි වුණාට නැගිටිනවා කියන්නේ ඇඳෙන් බහින්න ඕන. හරි? දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ටොකු පහක් යනගෙන නිදිය ගන්නවා, පහට අවදි වෙනවා. තව ටික වෙලාවක් කියලා ආයෙ එතනින් ආයෙ නිින්ද ගන්නවා. ඒ නිින්ද ගන්නේ සිහියක් නැතුව. ඊට පස්සේ තමයි වෙලාව පහු වෙනකන් යන්නේ. තව විනාඩි 10ක් මම නිදාගෙන හැරෙන්නම්. හරි මතකයක් හරියට හදාගෙන යනවා නම් ඒ කෙනාට එලම් එකක් ඕනෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ අර මම ඒකයි කිව්වේ මතක් කරගන්න ඕන ටික වෙනම තියාගෙන තමයි ඉන්න වෙන්නේ. දැන් අපේ හොඳ මේ ඔය විදිහට යද්දි දැන් මේ අර රොබෝ තාක්ෂණය අපිට අනාගතේ කියන්නේ දැන් මිනිස්සෙක්ට තව දෙයක් මතක් කරන්න මේ රොබෝ තාක්ෂණය කියන එක ඕනේ මේ මෙහෙම ගියොත් එහෙම. කියන්නේ අපේ හැමෝටම දැන් මේ මතක ශක්තිය හීන වීමත් එක්ක සමාජය තුළ යම්කිසි පිරිහීමක් එනවා අපේ හැමෝටම. මේ දැන් ওই පිරිහීම වළක්වන්නට සහ දැන් ඕකට කවුරුත් උත්සාහ කරන්නේ නැහැ නේ අපේ හැමෝනේ. අනිත් එක තමයි මේ මතක ශක්තිය අපේ හැමෝනේ මේ හීන වෙන්න තවත් කාරණයක් විදිහට මම මේ දැක්ක එක්තරා පොත්පතක තියෙනවා තරුණයින්ගේ තරුණයන්ගේ මතක ශක්තිය හීන වීමට මේක වෙන්නට හේතුව මත්ද්‍රව්‍ය වල බලපෑමක් තියෙනවා කියලා. ඔබ වහන්සේ කොහොමද ඒක දකින්නේ? ඔව් ඒක එක අංශයක්. මත්ද්‍රව්‍ය කියන එක අංශයක්. ඒක ප්‍රබල සාධකයක් මතකය නැති කරන්න. ඉතින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම තුළම තියෙන මතකය නැතිවීමන්නේ. එහෙමයි. එතකොට ඒ කියන්නේ මේ මනාව වූ සිහිය කියන එක සිහි විකෘතියක් බවට පත්වීමනේ මත්වීම. එහෙමයි. මත් වුණු කෙනෙක් හැසිරෙන්නේ විකෘති මානසික මට්ටමකින්නේ. එතකොට ඒක නිතර භාවිතා කරන කෙනාගේ මතකය සම්පූර්ණ බිඳුවට වැටෙනවා. ඒ කෙනාට ඉන්නේ කොතනද කියන එකත් මතක නැහැ. කවුරු ඉස්සරහද ඉන්නේ කියන එක මතකත් නැහැ. එහෙමයි. ඉතින් ඒ වගේ ස්වරූපයකට පත් වෙන එකක්. ඊළඟට මේ හැමදේම බලපානවා. දැන් කාලගුණික තත්ත්ව ඊළඟට අපි ගන්න ආහාර පාන සහ ඒ කටයුතු වලට දෙන උවමනාව මතකයේ කියන එක මේ ඇති වෙන්න උවමනාව තියෙන්න ඉපේ. එතකොට ඒ උවමනාව කියන එක නැත්තම් ඊළඟට අපේ ජීවන රටාවේ ස්වરૂපය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැම දෙයක් නිසාම වෙන්නේ මතකයේ නැති වෙලා යන එක. මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි. තව ගොඩක් දේවල් තියෙනවා. දැන් ඊළඟට මොකක්ද මේ ඔය විවිධ දේවල් වල යෙදීම සමහර දේවල් වල යෙදෙනකොට මතකයේ නැති වෙලා යනවා. දැන් උදාහරණයක් ඇටියට පරිගණක ක්‍රීඩා වගේ දේවල්. ඒ වගේ දේවල් වල යෙදෙනකොට මේ මතකයේ කියන එක නැති වෙලා යනවා. කල යුතු ඒ කියන්නේ සිහිය නැති වෙනවා. කණ්ඩෝන කියන එක සිහිය ඒක නැති වෙලා යනවා. නාණ්ඩෝන කියන එක නැති වෙලා යනවා. නිදියන්න ඕන කියන එකත් නැති වෙලා යනවා. එතකොට දැන් ඔය මතකයේ කියන එක දුර්වල වෙලා යන ඔන්න වගේ සාධක ගොඩාක් තියෙනවා. හරි? එකක් තමයි ඔය මත්ද්‍රව්‍ය කියන්නේ. ප්‍රබල දෙයක්. විශේෂයෙන් තරුණයාට තියෙන ලොකුම හානි එකක් තමයි මේ මත්ද්‍රව්‍ය, අනිත් එක තමයි පරිගණක ක්‍රීඩා. ඔන්න ඔය දෙක මූලික කරගෙන මේ මතක ශක්තිය දුර්වල වීම ආරම්භ කරලා තියෙනවා. අනිත් එක තමයි වයසට නොගැලපෙන වැඩ කිරීම. එතකොට මේ මනස වෙහෙසෙන්න ඒ මනසේ ස්නායු ආබාධ පව ඇති වෙන්න පුළුවන්. ඒ ස්නායු ආබාධ නිසා මතකේ නැති වෙනවා. දැන් වයසට යනකොට ගොඩක් දෙනෙකුට වෙන්නේ ඒකනේ.
මද්‍රව්‍ය භාවිත කරන්න ඕනේ නැහැ. වයසට යනකොට මේ ස්නායුවල ඇතිවෙන ආබාධ නිසාත් මතකය කියන එක දුර්වල වෙනවා. එතකොට මේ මද්‍රව්‍ය කියන්නේ එක අංශයක්. ඒක ප්‍රබල ලෙස බලපාලා තියෙනවා තරුණයාට. මතකය කියන එක නැති කරලා දාන්න. ඉතින් ඒකේ විපාක අපට සමාජයට බහිනකොට සමාජයේ දෙස බලනකොට හොඳට පේනවා. මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ නූතන තාරුණ්‍ය මේ මතින් අයින් වෙන්න උනන්දු වෙන්න ඕන. නැත්තම් ඉන්න තැන ගැනවත් මතකයක් නැති අපිට දකින්න හම්බෙනවනේ එහෙම චරිත. එහෙමයි. ඉන්නම් වාලේ ඉන්න ඔය සමහර වෙලට බෝක්කු අසවල එහෙම ඉන්නේ. ඔහේ බලාගත්තු අත බලාගෙන විවිධ රූප මැවෙනවලු. ඉතින් ඒව දිහා බල ඉන්නවා. ඉතින් ඒ වගේ මට්ටමකට වැටෙන්න පුළුවන්. එතකොට වෙන්නේ කළ යුතු දේ අමතක වෙලා යනවා. මොකද මතකේ තියාගන්න ඕන කාරණා තියෙනවා. දැන් ඔබ වහන්සේ මේ එක්තරා තැනකදී මෙතන සඳහන් කරනවා මේ වීඩියෝ ගේම් සම්බන්ධයෙන්. එතකොට අපේ හැමදෙරෝනේ දැන් ඔය ඒත් එක්කම දැන් ඔය මේ දැන් ඔය වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයින්ට අතරම අපේ හැමදෙරෝනේ මේ නින්ද කියන එක උන්ට හරි හැටි ලැබෙන්නේ නැහැ. දැන් අනිත් එක තමයි දැන් පහුගිය කාලෙක කාම කෙනෙක් මං ළඟට ඇවිල්ලා කියනවා හඳුරන්නේ පුතා ඉංජිනේරු මහත්තයෙක් නමුත් රාජකාරී කටයුතු වලට යන්න නැතුව ගේම් ගහනවලු. ඒ කියන්නේ එයාගේ ජීවිතය ගැන යාට මතකයක් නැහැනේ. තව මේ අම්මා කෙනෙක් කෙනවා මේ තමන්ගේ දුව විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවා. දරුව ගැන බලන්නේ නැලු අම්මා ෆෝන් එකේලු ඉන්නේ. ඒකට කළ යුතු දෙහි මතකේ නැති වෙලා මම අම්මා කෙනෙක් කියන එක මතක නැහැ. මම ඉංජිනේරු මහත්තයෙක් කියන එක මතක නැහැ. මම මේ වැඩිහිටියෙක් කියන එක මතක නැහැ. ඉතින් මේක මතක නැති මම ඒකයි කිව්වේ මතක ශක්තිය කියන එකේදී මතකේ රඳවාගත යුතු දේ මතකේ තියනවාද කියන එකයි දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. එහෙමයි. අමතක කළ යුතු දේ නෙවෙයි. දැන් මේ ලෝකේ තියෙනවානේ මතකේ රඳවා ගත යුතු දේවල් සහ රඳවා නොගත යුතු දේවල්. රඳවා නොගත යුතු දේවල් මතකයි. එතකොට මතක ශක්තිය ගැන ගත්තාම මේ ඍණ පැත්තට හොඳට තියෙනවා. ඒක නෑ කියන්නේ. දැන් කළ යුතු දේනේ මතක නැත්තේ. අන්න ඒකනේ ප්‍රශ්නේ. දැන් ඉංජිනේරු මහත්තයාට කළ යුතු දේ මොකද්ද? ඒ කටයුත්තනේ. නමුත් එයාගේ මතකේ තියෙන වෙන තැනකටනේ. අම්මා කෙනෙක් නම් එයා ළමයා ගැන බලන් දෙපෑ. නමුත් ඒක නෙවෙයි එතන තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමයි ওই ගැටලුව තියෙන්නේ. එහෙමයි අපේ හැමදෙරෝනේ. අපි මේ දිව්‍යට ඇත්වලක් තුළින් මේ කතා කරමින් ඉන්න මතක ශක්තිය සහ නූතන තාරුණ්‍ය පිළිබඳව. දැන් අපි මේ තවත් එක්තරා සුවිශේෂී තැනකට තමයි මේ අපේ කතාව ගෙනෙන්නට සූදානම් වෙන්නේ අපේ හැමදෙරෝනේ. දැන් මේ රැකියාව පැත්තෙන් ගත්තාම රැකියා කරන අයට මතකය අඩුයි කියලා මේ ඒ අයම බොහෝ විදිහට අපේ හැමදෙරෝනේ කියනවා. මොකද අයියෝ මට මේ ඒ වැඩේ අමතකුණානි කරන්න. මේ අපරාධේ මම ඒක කරන්න තිබුණේ මේ ඊයේ දවසේ. මට ඒක අමතක වුණා. අපේ හැමදෙරෝනේ ඔය කතාව ඇයි හැමෝම කියන්නේ? ගොඩක් දෙනෙක් කියනවා. ඔව් ඇත්තටම මේ අමතක වීම කියන එක කවින්දු පටන් ගන්න අදියේ නෙවෙයි. මිනිස්සයාට අමතක වීම කියන එක තියෙනවා. ඒ අමතක වෙන නිසා තමයි යම් ක්‍රමවේද ලෝකයා විසින් ගොඩනගාගෙන තියෙන්නේ. එකක් තමයි මේ කලමනාකරණය කිරීම, සටහන් කිරීම. දැන් අපිට මේ ධර්ම දේශනා තියෙන බව අපි සටහන් කරනවා පොතක. එහෙමයි. එතකොට දැන් මට අප්‍රේල් මාසේ 25 වෙනිදා බණ තියෙනවද කියලා කවිඳු දැන් ඇහුවොත් මට කියන්න මතක නැහැ. මොකද මගේ මතකේ ඒක නැහැ. ඒ නිසා තමයි මම ගිහිල්ලා පොතක ලියලා තියෙන්නේ. ඒ පොත බලනකොට මට මතකේ ඇති කරගන්න පුළුවන් මෙන්න මේ දාට මේ දේ තියෙනවා කියලා. එතකොට අමතක වීම කියන එක කාතුලක් තියෙන දෙයක්. එහෙම මේ ඔක්කොම එනේව මතකේ තියාගන්නවයි කියන එක මහා විශ්වකර්ම වැඩක් නේ. හරිද? අමතක වෙනවා. ඒ අමතක වෙන බව දැනගෙන ඒ අමතක වීමට පිළියම් සකස් කරන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ඔය මේ දේවල් අමතක වුණා කියන්නේ අපේ සටහනක් නැතිකම. ඇත්තට සටහන් කිරීම අත්‍යවශ්‍යයි. දැන් අපි දන්නවා නම් මට අමතක වීමක් තියෙනවා කියලා ඒක සටහන් කරගන්න ඕන. මෙන්න මෙදාට මේ දේ තියෙනවා. මේ වැඩේ මේක කරන්න ඕන. ඒක උදේ පාන්දර නැගිටලා හොඳ කලමනාකරණයක් ඇති කරන්න ජීවිතේ. දැන් අද රැකියාවට යනවා නම් රැකියාවට ගිහිල්ලා උදේ හදාගන්න ඕන අද දවස තුල මම මොනවද කරන්න ඕන. ඒ කළ යුතු කාර්යයන් ටික සකස් කරගෙන
ඒ කාලසටහනකට අනුව වැඩ කරන්න පුළුවන් නම් ඔය අමතක වීම වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය කාර්යය සිද්ධ වෙලා. පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ මේ කාලසටහනක් හදාගන්න පාඩම් කරන එක ටීවී බලන එක ඒකත් අපේ හමුදුනේ මේ පුංචි කාලේ ඉඳලම දෙමව්පියන් මේක හුරු කරන්න අපේ හමුදුනේ අමතක වෙන හින්දා. ඔව් එහෙම දෙයක් තියෙනවානේ. ඒක පිළිවෙලක් හදාගන්න. මේ ඒකේ මේ ක්‍රමයක් හදාගන්න. හැමදේම බෙදිලා යන්න ඕන නිසා. ඒකටනේ කාලසටහන. එක දිගටම පාඩම් කර ගිහිල්ලා ගියොත් ඒකත් අමාරුයි. ඒක නිදියන්නත් වෙලාවක් තියෙන්න ඕන, කණ්ඩ වෙලාවක් තියෙන්න ඕන, නාන්න වෙලාවක් තියෙන්න ඕන. එතකොට කාලසටහනක් ඇටියට මම මේ කියන කවින්දු ලියලා බෝඩ් එකක් ගහන්න ඕනේ නැහැ. ඒ කාලසටහනකට හුරු වෙන්න ඕන. එක ක්‍රමයකට. ඒ හුරු වුණාට පස්සේ කියන්නේ මූලික කාරණා ටිකට හරියට හුරු වුණාට පස්සේ ඒක හොඳට රැඳෙනවා. දැන් අද වෙලා තියෙන ඔය රැකියාවල් වල යෙදෙනකොට වෙලා තියෙන කාර්ය බහුල වැඩි කම නිසා අමතක වීම එනවා. කාර්ය බහුල වෙනකොට වැඩ වැඩි වෙනකොට මතකය අඩු වෙලා යනවා. ඒක ඕනම කෙනෙකුට එන්න පුළුවන් එකක්. ඒ නිසා තමයි කාර්ය බහුල අය සටහන් පොතක් තියාගන්න ඕන වෙන්නේ. ඩයරියක් පාවිච්චි කරන්න ඕන ඒකයි. එහෙමයි. වැඩ වැඩි නම් ඩයරියක් තියාගන්න. මොකද ඒක දරා ගන්න අමාරු නිසා. ඉතින් ඒ වගේ මේ වැඩ වැඩි අය ගොඩක් දෙනෙක් ඔය කතාව කියන්නේ සටහන් කිරීමක් ඩයරියක් පාවිච්චි කිරීමක් සමහරකට නොකරන නිසා. ඒක හරියට පාවිච්චි කරනවා නම් ඒක අමතක වෙන්නේ නැහැ. අමතක වෙන එකනේ මතක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඩයරිය ලිව්වත් වැඩක් නැහැ. හැමදාම වෙලාවක් තියාගන්න ඕන ඒක බලන්න. ඒක බලන්න ඕන. මේ බලලා මතකයේ ඇති කරගන්න ඕන. ඊළඟට මේ තව කාරණාවක් තමයි දැන් ඔය රැකියාව කරන අය විතරක් නෙවෙයි. මේ මතකයේ කියන එක අද මේ ළමා කාලේ ඉන්න මේ ළමයින්ටත් නැහැනේ. දැන් ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නයන්නේ හඳුනන්නේ මේ ගුරුවරු උගන්වනවා ඒව මතක නැහැනේ. එතකොට මේ මතකය කියන එක ඇති කරගන්න එක පැත්තකින් උවමනාව කියන කෙන්න ඕන කරන දේ සිහියෙන් කරන්න ඕන. දැන් කවින්දු මේ හුස්ම රැලි කීයක් ගත්තද මේ වැඩසටහනට වාඩි වුණාට පස්සේ? මතක නැහැනේ. මතක නැහැ. ඇයි මතක නැත්තේ? ඒක සිහියෙන් නෙවෙයි කළේ. ඒක සිහියෙන් නෙවෙයි කළේ. දැන් සිහියෙන් කළා නම් ගාන කියන්න පුළුවන්. එහෙමයි. එතකොට යමක් සිහියෙන් කළා නම් මතකයේ තියෙනවා. සිහියක් නැතුව කරන එකක්වත් මතකයේ තියෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා මේ සිහියෙන් වැඩ කරන්න ඕන. ඔය සිහිය කියන එක තමයි මතක ශක්තිය දියුණු කරන්න තියෙන එකම උත්තරේ. මේ දවස්වල අපි කොහොමද සිහියෙන් වැඩ කරන්න ඕන කාලයක් අපේ හමුදුනේ. ඔව් දැන් ඒකත් දැන් ඒකනේ මාස්ක් එක දාගෙන යන්න ඕන කියන එකේ සිහිය නැත්තම් ඒක නිකන් දැන් මේ දවස්වල ලොකු හරියට මේ සිදු වෙන දෙයක් තමයි මේ පිරිත් පැන් බෙදන්න යනකොට මේ මාස්ක් එක දාගෙන අත් දෙක එකට එකතු කරලාම පිරිත් පැන් ගන්නවා. මාස්ක් එක පාත් කරන්න වෙන්නේ තව කෙනෙකුට. ඒ මතක ඒ ටිකට ඒක අර සිහිය කියන එක නෑ. දැන් එක්ක එක අතකට පිරිත් පැන් ටික අරගෙන මේ මාස්ක් එක පහත් කරන්න වෙන්නේ නේ. මාස්ක් එක දාගෙන නහයත් වැහිලා කටත් වැහිලානේ අත් දෙකටම වතුර ගත්තාම කොහොමද මේක බොන්නේ? ඉතින් අරන් බිම හලාගෙන දුවනවා. ඒ කියන්නේ ඒ වෙලාවල් වලදී අපි හිතන්න ඕන දේවල් තියෙනවා. ඒවා ගැන කල්පනා කරන්න නැති වුනහම අමාරු වෙටෙනවා. සිහිය කියන එක තමයි අවශ්‍ය. එහෙමයි. සිහියයි ඕන. සිහියෙන් තමයි ඉන්න ඕනේ හැම වෙලේම. ඔන්න ඔය විදිහට අපි මේ අද කතා කරමින් ඉන්නේ මේ මතක ශක්තිය පිළිබඳව. අපි හමුදුනේ මේ මට පුංචි කාරණයක් මතක් වෙනවා. දැන් මේ මතක ශක්තිය පිළිබඳව කතා කරද්දී මගේ මිතුරියක් මම දන්න මිතුරියක් මට මේ කිව්ව කතාවක් මේක. ඇය විසින් මේ එක්තරා පුද්ගලයෙකුට මිතුරෙකුට පණිවිඩයක් හැමදාම යවනවා. ඒ කියන්නේ මිතුරුන් අතරේ බෙදා ගන්න එකක්. කියන්නේ මේ ඔව් හැමදාම මේ අපි කියන ඔය Facebook page කරනවා කියලා page කරන එක්කෙනෙක්ට මේ පණිවිඩයක් යවනවා. මෙන්න මේ විදිහට අද අපි මෙන්න මේ වගේ වැඩසටහන් පෙළ ගැස්ම කාලසටහන මේ විදිහට හදාගමු. ඊට පස්සේ අපි මේ අපේ page එක මෙන්න මේ විදිහට අරගෙන යමු එක්තරා තැනකට කියලා. ඊට පස්සේ කොහොම හරි අර මිතුරාට මේ ඔය පණිවිඩය බලන්න අමතක වෙනවා. මේ මිතුරා හිතලා තියෙන්නේ ඒ කියන්නේ අමතක වෙනවා
පණිවිඩය බලන්න හැමදාම බලන පණිවිඩය බලන්න අමතක වෙනවා. ඊට පස්සේ අර අවුරුදු ගාණක් එකමුතුව කරගෙන ආපු ඒ Facebook page එක මේ මිතුරා එක දවසින් delete කරලා දානවා. අයින් කරලා දානවා. ඊට පස්සේ එයාගෙන් ඇයි කියලා අපි එහෙම අහලා බලපුවාම එයා කියන්නේ මට මේ වැඩත් එක්ක ඒක අමතක වුණා මට තරහා ගියා මම මේක අයින් කරලා දැම්මා. වැඩත් එක්ක මට මේක අමතක වුණා මට තරහා ගියා මම මේක අයින් කරලා දැම්මා. එතකොට අපේ හැමෝටම බලන්න මේ අමතක වුණාට අමතක වීමෙන් අපිට එක්තරා තැනකදී මේ පසුතැවීම් වලට ලක් වෙන්නට වෙනවා. මේක අපේ හැමෝටම තරුණෙක් විදිහට මටත් මේ වැඩසටහන නරඹන බොහෝ දෙනෙක්ට මේ පසුතැවීම් කියන එක මේ මතක ශක්තිය අඩුවීම නිසා සිද්ධ වෙනවා. ඒක අතීතයේ වෙලක් තියෙනවා අනාගතේ වෙන්නත් තියෙනවා. මම හිතනවා එහෙම වෙයි කියලා. හැබැයි අපි හැමෝම මේ අනාගතේ වෙන්න තියෙන එක වළක්වා ගන්නට අපි මොකද්ද කරන්නට ඕනේ? දැන් අර කිව්ව සිද්ධිය වගේ දැන් අර මතක නැතුව ඉඳලා ඒ පණිවිඩය බලන්න මට බැරි වුණා. ඒ නිසා මේ ඒ වගේ දේවල් සිද්ධ වෙන්න කලින් මේ මතක ශක්තිය වර්ධනය කරගන්නට අපි මොකද කරන්නට ඕනේ? තාරුණ්‍ය ජීවත් වෙන්න අපි මොකද කරන්නට ඕනේ? මතක ශක්තිය ඇති කරගන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි සතිපට්ඨානෙ වැඩි වීම. සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටවන්න ඕන. කරන කටයුත්තේහි සිහිය උපදවාගෙන කරනවා නම් ඔය එකක්වත් අමතක වෙන්නේ නැහැ. එතකොට ඔය සතිපට්ඨානය තමයි උත්තරේ. එතකොට යනකොට එනකොට මම යනවා මම එනවා මම ඉන්නේ මෙතන මම වාඩි වෙලා ඉන්නේ මෙතන මගේ ඉස්සරහා ඉන්නේ මෙන්න මේකේන මං කරන්නේ දැන් මෙන්න මේකයි කියලා ඒ සිහියෙන් යුක්තව කරනවා නම් ඒ කෙනාගෙන් ඒක මගහැරෙන්නේ නැහැ. හැබැයි කොච්චර අපි ඒ විදිහට යන්න ගියත් අපිට අමතක වෙන අවස්ථා තියෙනවා. අර කවින්දු කිව්වා වගේ ඒ අමතක වෙන දේ ජීවිතයේ ලොකු විනාශයකට හේතු වෙන දෙයක් වෙන්න පුළුවන්. අමතක වෙන එක. දැන් හොඳම උදාහරණය තමයි මේ ඔය ගමනක් යනකොට කඩු ගන්නාව හරියේදී වාහනේ නවත්තලා ඩ්‍රයිවරුන් නැහැ බැහැලා යනවා හෑන්ඩ් බ්‍රේක් අදින්න නැතුව. අමතක වෙලා. කඩේට ගිහින් එනකොට වාහනේ පල්ලමේ ගිහිල්ලා පෙරලිලා එතකොට එක දෙයයි පොඩි දෙයයි අමතක උනේ ඔක්කොම ඉවරුණා. පොඩි දෙයකින් මහා විනාශයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ අර පොඩි අමතක වීමක්වත් නොවෙන්න අපි සිහියෙන් ඉන්න වෙනවා. ඒක හරීම භයානකයි. සමහරක් වෙලාවට අයන් කරන්න ගිහිල්ලා රෙද්ද උඩ අයන් එක තියලා ඒ ටිකට අමතක වෙලා එනකොට ඇඳුම පිච්චිලා. හොදි කීයක් කර වෙනවද? අමතක වෙලා. එදාට කාලය ඉවරයි. ඉතින් ඒ නිසා මේ අමතක නොකර මතකයේහි රඳවා ගන්න අපි මේ ඔය සතිපට්ඨානය ප්‍රගුණ කළ යුතුයි. ඉතින් බුදුහාඳුරන්ගේ දේශනාවට අනුව මේ සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා නම් ඒ කෙනාට ඒ වගේ අකරතැබ්බ වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නෙම සිහිය නැතිකම. ඒ කියන්නේ වැඩ කරන එක කරන්න ඒ හැම වැඩකම සිහියෙන් කරන්න. සිහියෙන් කරන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒ සිහියෙන් ඒ කටයුත්ත කරනවා නම් ඒ කෙනාගේ මතකේ රඳව ගන්න පුළුවන්. ඒ වගේම තමයි කවින්දු මතකය ගැන කියනකොට අපි මේක මේ සාකච්ඡාවේදී නොකියුවොත් ඒක ලොකු අඩුවක්. බුදුහාමුදුරුවෝ අපට අමතක නොකළ යුතු මතකයේහි රඳවා ගත යුතුමයි කියපු කාරණා තියෙනවා. ඒවා නම් මතකෙ තියා ගන්නම ඕන. දැන් ඔය අපි මෙතෙක් කතා කරේ රැකියාවේ කටයුතු ඒ වගේ දේවල්නේ. ජීවිත ගමන අන්තිම මොහොතේදී සුවපත් වෙන්න නම් අමතක නොකළ යුතු මතකයේහි රඳවා ගත යුතුම කරුණු බුදුහාඳුරු දේශනා කළා. ඒ ගැන අපි අනිවාර්යෙන් හිතන්න ඕන. ඒ තමයි මතකයේ රඳවා ගැනීම මතකය හා නූතන තාරුණ්‍යයේදී නූතන තාරුණ්‍ය ගත කරන තරුණයා අමතක නොකළ යුතු කරුණු කිහිපය. ඉපදීම දුකක්. වයසට යන එක දුකක්. ලෙඩ වෙන එක දුකක්. මැරෙන එක දුකක්. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. දුකයි. අනාත්මයි. මේ ශරීරයේ ස්වභාවය අසුභයි. ඕක අමතක කරන්න එපා. ඒක අමතක කරන්නේ නැතුව තමයි යන්න ඕන. එහෙම යන කෙනෙක් තමයි පවෙන් මිදෙන්නේ.
කවිඳු මම මේ කිව්වේ තරුණ කෙනෙක් කවදා හරි වයසට ගියපු දවසක පසුතැවෙන්න හේතු වෙන්නේ මතකයේහි රඳවා ගත යුතු දේ අමතක කරලා වාසය කිරීම. ඒකෙදි ප්‍රධාන තැනක් ගන්න මේ ධර්ම කාරණා. මේවා අමතක කරනවා නම් ඒ කෙනාට කවදාකවත් සතුටු වෙන්න බෑ. එතකොට මෙන්න මේ මං අර කියපු කාරණා අමතක නොකොට මතකයේ රඳවාගෙන කටයුතු කරන කෙනෙක් නම් ඒ කෙනාගේ චින්තනය ඉහළ තැනකට යනවා. හරි? ඒ කෙනා ඉන්නේ ඉහළ තැනක. හැබැයි මේක අමතක කරලා වාසය කරන කෙනා ඉන්නේ පහත් තැනක. උදාහරණයක් ඇටියට ගත්තාම සතිපට්ඨානය වඩන කෙනා ඉන්නේ ඉහළ තැනක, සතිපට්ඨානය වඩන්නේ නැති කෙනා ඉන්නේ පහළ තැනක. සතිපට්ඨානය වඩන්නේ නැති කෙනාට සතිපට්ඨානය වඩන කෙනාගේ අදහස් පේන්නේ මහා මෝඩ අදහස් හැටියට. ඒක තමයි ක්‍රමේ. හැබැයි සතිපට්ඨානය වඩන කෙනාට සතිපට්ඨානය නොවඩන කෙනා ඉන්නේ බොහොම පල්ලෙහා මට්ටමක. උදාහරණයක් ඇටියට ගත්තොත් යම් කිසි කෙනෙක් මාව මරන්න එනවා. මා බිත්තියටම හේතු කරලා තියෙනවා. මගේ අතේ තියෙනවා තුවක්කුවක්. දැන් නෑ වටාත් තියෙන්නේ. කියන්නේ තුවක්කුවක් තියෙනවා කතාවට. දැන් මට පැනලා යන්නත් බෑ. මාව හේතු කරගෙන ඉන්නවා බිත්තියට. මම මේ ශරීරයේ ස්වභාවය අමතක නොකොට අර ජාති ජරා ව්‍යාධි මරණ කියන කාරණා අමතක නොකොට මතකයේ රඳවාගෙන ඉන්න කෙනෙක් නම් මම ගන්න ක්‍රියාමාර්ගය සහ ඒවා අමතක කරලා ජීවත් වෙනවා නම් මම ගන්න ක්‍රියාමාර්ගය වෙනස්. දැන් අර කියපු කාරණා මතකයේ රඳවගෙන හිටපු කෙනෙක් නම් මම මොකද්ද කරන්නේ? මරලා බේරෙන්නේ නැහැ කවිඳු, මැරිලා බේරෙනවා. හරි? දැන් අපි කල යුත්තේ දැන් කෙනෙක් මාව මරන්න එනවා, මගේ අතෙත් ආයුධයක් තියෙනවා. දැන් මම මොකද්ද කරන්න ඕන? මැරිලා බේරෙන්න ඕනද, මරලා බේරෙන්න ඕනද? ගොඩක් දෙනෙක්ගේ උත්තරය දෙන්නේ මරලා බේරෙන්න. හැබැයි අර කාරණා මතකේ රඳවගත්ත කෙනා මරලා බේරෙන්නේ නැහැ කවිඳු. ඇයි? මම මරලා බේරුණත් සදාකාලික නෑ. මං කොහොමත් මැරෙන්නත් ඕන, මරපු එකාගේ කර්මය අරගෙන යන්නත් ඕන. එතකොට වැඩ දෙකයි. කායගත සතිය මේ ඉපදීම, වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, මේවා දුකක් කියන එක මතකේ රඳවගත්තු අනිත්‍ය දුක්ඛ අනාත්ම අමතක නොකළ පුද්ගලයෙක් නම්, මේ ශරීරයේ යථා ස්වභාවය අමතක නොකළ කෙනෙක් නම්, මේක එක කටකින් කෑම කාලා නවදොරකින් කුණු පිට කරන කයක් කියලා අමතක නොකර කෙනෙක් නම්, ඒ කියන්නේ මතකේ රඳවා ගත යුතු දේ මතකේ රඳවාගෙන ඉන්න කෙනෙක් නම්, ඒ කෙනා කල්පනා කරන්නේ මාව මැරුවත් මම දුස්සීල වෙන්නේ නැහැ. එතකොට අර දේ මතකේ රඳවගත්ත කෙනා ඉන්නේ ඉහළ තැනක. සතිපට්ඨානය වඩන කෙනා ඉන්නේ ඉහළ තැනක. සතිපට්ඨානය වඩන කෙනා අන් අයට හානි කරලා මේ තමන් සුවපත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට සතිපට්ඨානේ වඩනවා නම් ඒ කෙනා සත්ව ඝාතන කුසල කර්මය, ඊළඟට හොරකම, කාමයන් වර්ධව හැසිරෙන එක, බොරු කියන එක, සුරාපාන එක, මේ ඔක්කොගෙම අයින් වෙලා එයා සුවපත් ලෙස කාලය ගත කරනවා. දැන් ඒවයින් අයින් වෙනවා කියන්නේ එයාගේ හිත සංසුන් වෙනවා, සංවර වෙනවා. අන්න ඒ සංවරකම ඇති කරගත්ත කෙනාට අවශ්‍ය ඕනෑම දෙයක් මතකයේ රඳව ගන්න පුළුවන්. ඒ නිසා තමයි භාවනා ප්‍රගුණ කරන අයගේ මතක ශක්තිය ඉහළ. ඒකයි ඔය පාඩම් කරන ළමයින්ට, තරුණයින්ට කියන්නේ අර මේ මගේ ශරීරය බේරගන්න ඕන කියන අදහසින් මේ මං ගැනම හිතලා වැඩ කරන අදහස ආපු අය තමයි සත්තු මර මිනි මර හොරකම් කර වැරදි වැඩ කර පව්කාර වැඩ කර දුවන්න හදන්නේ. හැබැයි ඒවාට හිත යොමු නොකර ඉන්න නම් අර යථාර්ථය මතක් කරගන්නවා. ඒ මතකයේ ඇති කරගත්ත කෙනාට අනෙකුත් මතකයේ රඳවා ගත යුතු දේවල් කිසිසේත්ම අමතක වෙන්නේ නැහැ. හොඳට ඉගෙන ගන්න පුළුවන් මොන ළමයාටද? හොඳට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ ළමා කාලයේ මම ළමෙක් කියලා මතකයේ රඳවගත්ත කෙනාට. ළමා කාලේ මම කසාද බඳින්න ඕන කියලා හිතාගෙන ඉන්න කෙනාට කවදාකවත් අධ්‍යාපනයේ සාර්ථක කරගන්න බෑ. එහෙමයි.
තරුණයා කරන්න තියෙන තමන්ට අයිතිකාරයෙහි මතකයේ රඳවාගෙන ඉන්න ඕන. ඒකට සැහැල්ලු බවක් තියෙන්න ඕන. පෞකාර වැඩ කර දුවන මේ අයාලේ යන හිත් තියෙන මිනිසුන්ගේ මතකය ශක්තිමත් කරන්න බෑ. රාග ද්වේෂ මද මෝහ පිටුපස දුවන කෙනාගේ හිතේ මතක ශක්තිය ශක්තිමත් කරන්න බෑ. ඒ මතක ශක්තිය ඇති කරන්න නම් අර කෙලෙස් ධර්ම පාලනය කිරීම අවශ්‍යයි. භාවනාව ඕනමයි. ඒ නිසා මේ අපි ඔකට පිළියමක් හැටියට මතකයේ වර්ධනය කරන්න තියෙන දේ තමයි සතිපට්ඨානය ප්‍රගුණ කරන්න. ඒ භාවනාව වඩන්න. යථාර්ථය මෙනෙහි කරන්න. එහෙමයි අපේ. දැන් අපේ හැමදෙරෝනේ මේ කෝපවීම ඒත් එකම තනි වී සිටීම කියන දේවල් මේ මතකයේ නැති කරන්න අපේ හැමදෙරෝනේ බලපානවද? විශේෂයෙන් මේ කෝපවීම සහ තනි වී සිටීම කියන දේ මතකය නැති කරන්න බලපානවද අපේ හැමදෙරෝනේ? ඒ පිළිබඳව කෝපවීම කියන එකේදී මතකය නැති වෙලා යනවා. මොකද මේ මතකය කියන එක කියන්නේ මේ කේන්තිය වැඩි වෙන තරමට සිහිය නැති වෙනවනේ. සිහිය නැති නිසා මතකයක් එන්නේ නැහැ. ඒකනේ කියන්නේ මට කේන්ති ගියා, මට කිසි දෙයක් මතක තිබුණේ නැහැ. මේ අන්තිමේදී මතක එනවා කේන්ති යනකොට. කේන්තිය ඇති වෙනකොට මතකය නැති වෙනවා කියන්නේ ඉතින් ප්‍රඥාව නැති වෙනවා කියන එකනේ. එතකොට ඒක ප්‍රඥාව නැති වෙනකොට ඒක නා මෝඩ විදියට වැඩ කරනවා. හැබැයි තනි වෙලා ඉන්නකොට මතක ශක්තිය නැති වෙනවද මතකේ එනවද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද හුදකලා බව කියන එක ටිකක් සැහැල්ලු වන්නේ. ඔය තනි වී සිටිනවයි කියන එකේදී අදහස් කරන්නේ මේ මොකක්ද අර කොන් වෙලා වගේ ඉන්නවා කියන අදහසක්ද නැත්නම් හුදකලාව ඉන්නවා කියන අදහසක්ද? නෑ මං කියන්නේ අපේ හැමෝම දැන් එක්තරා පුද්ගල කණ්ඩායමකින් අපි අදහස් කරන කොන්වීම කොන් වෙලා ඉන්නකොට අපේ හැමදෙරෝනේ ඔය එහෙම වෙනකොට දැන් එයා එතනදී කොන්වීම තුලින් ද්වේෂයක් නේ මතු කරන්නේ. තනියෙන් ඉඳගෙන ද්වේෂය මතු කරනවා නම් එයාට මතක ශක්තිය ගොඩ නගන්න බෑ. හැබැයි යම්කිසි කෙනෙක් ඔය තනි වෙනවා නම් තනි වෙනවා කියලා කියන්නේ මේ හුදකලා බව. ඒ කියන්නේ මේ ටිකක් විවේකීව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා නම් ඒ කෙනාට ඇත්තටම මේ මතකය කියන එක ඇති කරන්න පුළුවන්. මොකද භාවනාව කියන්නේ හුදකලාව කරන එකනේ. සමූහයක් එකට එකතු වෙලා සංගණිකාරාමස කියලා මේ එකට එකතු වෙලා කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. එතකොට මේ තනි තනියෙන් තම තමන්ට පුළුවන් නම් මේ භාවනා ප්‍රගුණ කරන්න ඒ තනි වෙලා ඉන්න එක මතකයේ ගොඩනගන්න හේතුවක්. දැන් පාඩම් කරනකොට තනියෙන් පාඩම් කරන්න වෙන්නේ. එහෙමයි. එතකොට හිතට ගොඩක් දේවල් යනවා. ඉතින් ඒ නිසා මේ කෝපවීම මතකයේ අඩු වෙන්න හේතුවක්. කෝපවීම විතරක් නෙවෙයි රාග, ද්වේෂ, මද, මෝහ ඒවා වර්ධනය කිරීමම මතකයේ දුර්වල කරන්න හේතුවක්. තනි වී ඉඳීමේදී කොන් වී සිටීමක් නම් එතනදී කෙනාගේ හිත තුළ තරහක් මතුවෙන නිසා ඒකත් කෝපය මූලික කරගෙනම ඇති වෙන මතක ශක්තිය දුර්වල වීමක් බවට පත් වෙනවා. භාවනාවට යොමු වෙන්න හරි එහෙම හුදකලා වීමක් තියෙනවා නම් එයාගේ මතක ශක්තිය ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ. දැන් අපි අද දවසේ දිවියට අත්වලක් වැඩසටහන නිමවටපත් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔබ වහන්සේකින් අවසාන වශයෙන් මම දැනගන්නට කැමතියි අපි මේ කතා කරපු මාතෘකාව මතක ශක්තිය සහ නූතන තාරුණ්‍ය අපේ තරුණ ප්‍රජාවට ඔබ වහන්සේට අවසාන වශයෙන් ලබා දෙන්නට තියෙන මේ සඳහා වූ මොකද්ද ඔබ වහන්සේ අවසානයෙන් ලබා දෙන අවවාදය මේ මතක ශක්තිය වර්ධනය කරගෙන සමාජය තුළ මිනිසෙක් විදිහට ජීවත් වෙන්නට ඕනේ ආකාරය කොහොමද ඔබ වහන්සේ අපේ සදහවතුන්ට? ඇත්තටම මේ තරුණේ කැටියට අමතක කරගෙන මතකය පැත්තකට දාලා කටයුතු කිරීම ගැලපෙන්නේ නැහැ. අපි හැමෝම අපේ ජීවිත ගමන ගත කරනකොට හැම විටකම සිහියෙන් වාසය කිරීම අවශ්‍යයි. එතකොට අධ්‍යාපනය ලබන දරුවෝ ආර්ථිකය යහපත් කරගන්න වෑයම් කරන තරුණයෝ ආධ්‍යාත්මික දියුණුව පිණිස කටයුතු කරන වැඩිහිටියෝ මේ හැමෝම මේ සිහියෙන් වාසය කරන්න පුරුදු වෙන්න යොමු වෙන්න කියන පණිවිඩය අපි ලබා දිය යුතුයි. එහෙමයි. මොකද ඒ සිහිය කියන එක නැත්තම් මතකය නැහැ. එතකොට සිහිය ඇති කරගන්න ඒ කටයුතු වලට උවමනාව කියන එක ඇති වෙන්න ඕන. එහෙමයි. එතකොට අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ
පාසල් පද්ධතියේදී පන්ති කාමරයේදී ගුරුවරයා කියන දේට කීකරුව සිහියෙන් ඒ වචනවලට දෙසවන් යොමු කොට ඒ වෙලාවේ බාහිර කටයුතු පසකලා වෙන වෙන වැඩ කටයුතු ඒ වෙලාවට නොගැලපෙන කටයුතු ළමා කාලයට අධ්‍යාපනය ලැබිය යුතු කාලයට ගැලපෙන්නේ නැති කටයුතු ගැන මෙනෙහි කර කර ඉන්න කෙනෙක් බවට පත්වෙන්නේ නැතුව මගේ එකම බලාපොරොත්තුව එකම අරමුණ මම මගේ දෙමව්පියන්ගේ හිත් සනසන්න ඕන සුවපත් කරන්න ඕන මම ඉදිරියේදී සාර්ථක මිනිසෙක් බවට පත්වෙන්න ඕන ඒ නිසා මම මේ අවසිහියෙන් වැඩ කරලා බෑ මම නිදියගෙන නැගිටිනකොට ඇඳේ රෙද්ද හදන තැන ඉඳලම මම මතකයේ තියාගෙන සිහිය ඇතුව වාසය කරන්න ඕන කරන හැම කටයුත්තක්ම මම සිහියෙන් කරන්න ඕන එහෙම සිහියෙන් කළොත් තමයි මගේ ජීවිතේ ලස්සන වෙන්නේ කියන එක කල්පනා කරලා ඒ සිහිය පෝෂණය කරන්න වැඩ කටයුතු කරන්න මතකයේ ඇති කරගන්න කටයුතු කරන්න අමතක කළ යුතු කාරණා අමතක කරලා දාන්න සමහරක් වෙලාවට වැරදුණු තැන් තියෙනවා ඒ තැන් ගැන හිතලා වැරද්ද හදාගන්න හැබැයි කරපු වැරදි ගැන හිතා පසුතැවි ඉන්නත් එපා. එතකොට ඒකත් මනසේ නිතර ක්‍රියාත්මක වෙන්න අමතක කළ යුතු කරුණු මතකයේ රඳවාගෙන ඉඳීමෙන් වෙන්නේ Taman තවත් පීඩනයකට ලක්වීමයි. අපි ඔක්කොටම ඇති අමතක කළ යුතු මතකයන්. අමතක කළ යුතු. ඒ අමතක කළ යුතු මතකයන් අමතක කරලම දාන්න. හැබැයි මතකයේහි තබා ගත යුතු දේ අමතක කරලා දාන්න එපා. ඒ නිසා මේ හිතට පීඩනය ගෙන දෙන හිතේ කෙලෙස් තව තවත් පෝෂණය කරන පව තවත් වර්ධනය කරන යම් අවස්ථාවන් තියෙනවා නම් ඒව අමතක කරලා දාන්න. ඒව හිතා ඉන්න එපා. අද දවසේ Taman කළ යුතු කාර්යෙහි මනාව යෙදෙන කෙනෙක් බවට පත් වෙන්න මතකයේ හිතේ තියාගෙන කළ යුතු කාර්යෙහි මතකය ඒ පිළිබඳව මතකය Taman ඇතිව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන එතුලින් අපි බලාපොරොත්තු වන දරුවා අපි බලාපොරොත්තු වන තරුණයා අපි බලාපොරොත්තු වන වැඩිහිටියා අපට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා තම තමන් තුළ සිහිය උපදවාගෙන වාසය කරන්න. ඔය ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම සිහිය පිහිටුවීමයි. සිහියෙන් වැඩ කිරීමයි. සිහියෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. එහෙමයි අපේ හමුදුරනේ. සදහතුනේ එනම් අපට අද දවසේ ලැබී ඇති කාල වේලාව මේ ආකාරයෙන් නිමාවට පත්වනවා. දිව්‍යටත් වලක් වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් ඒ වගේම ඔබේ ගැටලු අප වෙත යොමු කරන්නට පුළුවන්. නිෂ්පාදක දිව්‍යටත් වලක් වැඩසටහන ජයමග රූපවාහිනී නාලිකාව අංක 23 1 දෙවන පටුමඟ වික්‍රමසිංහපුර බත්තරමුල්ල අපේ ලිපිනයට ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ වැඩසටහන සඳහා දායකත්වය ගැන කටයුතු කරන්නටත් පුළුවන්. කතා කරන්න අපේ දුරකථන අංකයට 0111 711 0712 දුරකථන අංකය ඔබට විවෘතයි. කතා කරලා ඔබේ දායකත්වයන් සඳහා විමසන්නට හැකියාව තිබෙනවා. සඳුදා දවසේ උදෑසන 9ට විකාශය වන සජීවී වැඩසටහන වෙනුවෙන් දායකත්වය ගැන කටයුතු කරන්නට. ඉතින් අද දවසේ අපි සිදු කළ ආරාධනයෙන් මැදිරියට වැඩම කරන්නට යෙදුණු මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජනවිජය පදනමේ ගරුප සභාපති ශාස්ත්‍රපති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි අපේ හමුදුරනේ. අපි ලබන සතියේත් නැවතත් සඳුදා දවසේ උදෑසන 9ට තවත් සුවිශේෂී වූ මාතෘකාවක් තුලින් තාරුණ්‍ය ඔබට තියෙන ගැටලු පිළිබඳව අපි කතා කරන්නට සූදානම්ින් සිටිනවා. අපි ආරාධනා කරනවා POTV නාලිකා අංක 94 ඔස්සේ ජයමග රූපවාහිනිය නරඹන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ දිව්‍යටත් වලක් වැඩසටහන වගේම අපේ සියලු වැඩසටහන් ජයමග රූපවාහිනී YouTube නාලිකාව ඔස්සේ නරඹන්නට ඔබ අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබට පුළුවන් ඒ හරහා මේ සියලු වැඩසටහන් නරඹන්නට. ඉතින් අපේ ස්වාමින් වහන්සේ කිව්වා වගේ මනස සිහියෙන් යුතුව කටයුතු කරන්න අද දවසේ සිහිනුවණින් ඉන්න. සිහිය තමයි වැදගත් වෙන්නේ. මතකය අපේ ජීවිතයට වටින දෙයක්. ඒ නිසා උදෑසන ස්වාමින් වහන්සේ කිව්වා වගේ උදෑසන අවදි වුණාට පස්සේ ඇඳේ රෙද්ද හදන තැන ඉඳලා අපි අපේ මතකය තියාගන්නට. එතනින් තමයි අපේ පළමු මතකය අපි ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා අර
ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ටොකු පහකුත් ඇනගෙන බලන්න උදේ 5ට අවදි වෙන්න ඕනේ නම් ඒකත් ඔබ අත්හදා බලන්න. ඉතින් අපි එහෙනම් අද වැඩසටහන මේ අයුරින් නිමවටපත් කරනවා. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුවදායී දවසක් ප්‍රාර්ථනා කරමින්. තෙරුවන් සරණයි.